අපි පළවෙනි පරිච්ඡේදය ගැන සාකච්ඡා කරන අවස්ථාවන් වලදී වත් එක කිව්වා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා කියලා. මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කළා දෙකෙන් එකකට වඩා වැඩි පිරිසකගේ යෝජනා සම්මතයෙන් පස්සේ කතානායකවරයා විසින් ඒකට අත්සනය දුවෙන් පස්සේ අපි ඒක විසර්ජන නීතිය බවට විසර්ජන පනත බවට පත් වෙනවා කියලා අපි දැනටමත් දන්නවා. ඒකට විසර්ජන පනතේ නැත්නම් මේ අයවැය ලේඛනය තුල තියෙන්නේ ආදායම් වියදම් සහ රාජ්‍ය ණය පිළිබඳව විස්තර කියලාත් අපි දන්නවා. මොකද රාජ්‍ය මූල්‍ය කියලා අපි ආරම්භයේදීම කතා කරේ රජයේ ආදායම්, රජයේ වියදම් සහ රාජ්‍ය ණය. එනම් මේ විසර්ජන පනත් කෙටුම්පතේ හෝ විසර්ජන පනතේ හෝ එහෙම නැත්නම් අයවැය ලේඛනයේ තියෙන්නේ රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම් සහ රජයේ ණය පිළිබඳ තොරතුරු තමයි මේ විසර්ජන පනත් කෙටුම්පතේ හෝ විසර්ජන පනත තුල ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉගෙන ගත්තා මේ අයවැය ලේඛනයක් තුල නැත්නම් විසර්ජන පනත තුල තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආදායම්, වියදම් සහ ණය. අපි ණය කියන කොටස පොඩ්ඩක් తాවකාලිකව අමතක කරොත් ප්‍රධාන වශයෙන්ම අපිට විසර්ජන ගිණුම තුල අපිට දකින්න පුළුවන් ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් අපිට දකින්න පුළුවන්. එතකොට වියදම් සම්බන්ධයෙන් අපි අයවැය ලේඛනයක් තුල වියදම් සම්බන්ධයෙන් අපට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපාදන. වියදම් සම්බන්ධයෙන් අපට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපාදන. ඒ නිසා අපේ විසර්ජන පනත් තුල නැත්නම් අයවැය ලේඛනය තුල රජයේ ඒ දෙපාර්තමේන්තු සඳහා වියදම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනයන් වෙන් කරලා තිනවා ශීර්ෂ භාර නිලධාරීන්ට. වෙනත් විදිහකින් කිව්වොත් අයවැය ලේඛනයක ප්‍රතිපාදන වෙන්වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, එහෙම නැත්නම් ශීර්ෂ භාර නිලධාරියට, එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ගණන් දීමේ නිලධාරියන්ට තමයි මේ අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන වෙන් වෙන්නේ. අපි උදාහරණයක් විතර දිස්ත්‍රික් ලේකම්වරයෙක් කියලා කියන්නේ ගණන් දීමේ නිලධාරියෙක්. එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. අන්න ඔවුන්ට තමයි අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන වෙන් වෙන්නේ. ප්‍රතිපාදන වෙන් වෙන්නේ. නිසා ඔවුන් ඒ ශීර්ෂ භාර නිලධාරීන් කියලා අපි ඔවුන් හඳුනගන්නවා. එතකොට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති අපි සලකන්නේ ශීර්ෂ භාර නිලධාරියෙක් විදියට, දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විදියට, ගණන් දීමේ නිලධාරියෙක් විදියට තමයි අපි පොලිස්පතිතුමා අපි අපේ දෙපාර්තමේන්තුව තුල අපි හඳුනා ගන්න. එතකොට මේ අයවැය ලේඛනයෙන් මුදල් ප්‍රතිපාදන නැත්නම් ප්‍රතිපාදන වෙන් වෙන්නේ ශීර්ෂ භාර නිලධාරීන්ට. ශීර්ෂ භාර නිලධාරීන්ට. ගාල්ල දිස්ත්‍රික් ලේකම්ට, මාතර දිස්ත්‍රික් ලේකම්ට, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්ට, පොලිස්පතිතුමාට, යුද හමුදාපතිතුමාට, නාවික හමුදාපතිතුමාට, ඊට පස්සේ තවත් ඔය එකේ තවත් රාජ්‍යංශයේ ගොඩාක් තනතුරු තියෙනවානේ. අන්න ඒ අනාදී වශයෙන් තියෙන ගණන් දීමේ නිලධාරීන් විදියට හඳුනාගත්තු නිලධාරීන් වෙත තමයි මේ අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන වෙන් වෙන්නේ. හරිද? එතකොට එන අපි ඉගෙන ගත්ත අයවැය ලේඛන ක්‍රියාවලිය තුළ අයවැය ලේඛන පිළියෙල කිරීමේදී මූලිකත්වය ගන්න භාණ්ඩාගාරයේ රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව අපේ ඇස්තමේන්තු ගෙන්වාගෙන රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව තමයි මූලික වශයෙන් අයවැය ඇස්තමේන්තු පිළියෙල කරේ. එන අයවැය ඇස්තමේන්තු පිළියෙල කළා ඒ අයවැය ඇස්තමේන්තු ඇසුරින් සංක්ෂිප්ත තොරතුරු අදාළ කරගෙන සකස් කරපු විසර්ජන පනත් කෙටුම්පත තමයි මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කරේ. ඒ නිසා පාර්ලිමේන්තුව තුල මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරලා ඒක සම්මත කරගත්තන් පස්සේ අපි අයවැය ලේඛනය සම්මත වූ ලෙස සලකනවා. නැවත රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව තමයි ඒ අයවැය ලේඛනයෙන් සම්මත කරන ලද අයවැය ලේඛනයේ සඳහන් ප්‍රතිපාදනයන් නැවත ගණන් දීමේ නිලධාරීන් වෙත එවනු ලබන්නේ රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව විසින්ම තමයි. අයවැය ලේඛනය හදන්න මූලිකත්වයේ ගත්තු දෙපාර්තමේන්තුවම තමයි පාර්ලිමේන්තුව තුල සම්මත වෙච්ච අයවැය ලේඛනයේ සඳහන් ප්‍රතිපාදන පෙරලා ගණන් දීමේ නිලධාරීන් වෙත එවීමට කටයුතු කරන්නේ. ඒ නිසා අපි වැඩ කරන ආයතනවල අපිට ප්‍රතිපාදන ලැබෙනවා කියලා කියන්නේ මේ ප්‍රතිපාදන ලැබෙන්නේ රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව හරහා.
අයවැය දෙපාර්තමේන්තුවෙන් තමයි භාණ්ඩාගාරයේ තියෙන දෙපාර්තමේන්තු ගණනාවක් අතුරින් අයවැය දෙපාර්තමේන්තුව තමයි ගණන් දීමේ නිලධාරියාට මේ ප්‍රතිපාදන එවනු ලබන්නේ. ප්‍රතිපාදනය වුන් ලබන. ඒතකොට ප්‍රතිපාදනය වුන් ලබන කියන එකෙන් අදහස් වෙන්නේ පාර්ලිමේන්තුව විසින් ඔබට ඔබේ නිලයට මෙන්න මෙච්චර ප්‍රතිපාදනයක් වෙන් කරලා තිනවා කියන එක තමයි මේ රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව ගණන් දීමේ නිලධාරියට දැන්වීමෙන් අපි අදහස් කරන්නේ. මෙන්න මෙච්චර ප්‍රතිපාදනයක්. ඔබේ දෙපාර්තමේන්තුවේ වැටුප් ගෙවීම සඳහා මෙච්චර ප්‍රතිපාදනයක්. ඔබේ දෙපාර්තමේන්තුවේ දීමනා ගෙවන්න මෙච්චර ප්‍රතිපාදනයක්. අතීකාල ගෙවන්න, විදුලිය ගෙවන්න, ජලය ගෙවන්න, දුරකථන ගෙවන්න, ඉන්ධන ගෙවන්න, ලිපි ද්‍රව්‍ය ගෙවන්න, ප්‍රාග්ධන වියදම් සඳහා උයනාදී විදියට විවිධ වියදම් දැරීම සඳහා මෙච්චර ප්‍රමාණයක ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුව අනුමත කරලා තිනවා කියලා තමයි රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව අදාළ ගණන් දීමේ නිලධාරීන් වෙත දන්වා එවනු ලබන්නේ. අන්නේ දන්වා එවනු ලැබීම අපි සලකනවා ප්‍රතිපාදන ලැබීම විදියට. ඒ දන්වා එවනු ලැබීම අපි සලකන්නේ ප්‍රතිපාදන ලැබීමක් විදියට. එතකොට අපි ගණන් දීමේ නිලධාරීන්ට තමයි මේවා එවන්නේ. ගණන් දීමේ නිලධාරීන්ට. හැබැයි අපි දන්නවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් කියලා තනතුරකුත් තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ට අපි කියන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්. ඔවුන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වුණත් තම අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාද ගණන් දීමේ නිලධාරියෙකුගේ කාර්යභාරයෙහි නියුක්ත වෙනවා. ඒ නිසා තමන්ටත් කාර්යාලයක් තියෙනවනේ. උදාහරණයක් විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයට කියන්නේ අපි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක්. නමුත් තමන්ටත් තියෙනවා තමන්ගේ අමාත්‍යාංශ කාර්යාලයක් තියෙනවනේ. තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ කරන නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඔවුන්ටත් ඔවුන්ගේ වියදම් අපි ඔවුන්ගේ වියදම් තියෙනවා දරන්නනේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙනුවෙන් වැටුප් පඩිනඩි ගෙවන්න, වෙනත් දේවල් ගෙවන්න, වියදම් දැරීම සඳහා එයාටත් ප්‍රතිපාදන ඕන. එයාටත් ප්‍රතිපාදන ඕන. ඒ නිසා අපි සෑම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක්ම තමන්ගේ අමාත්‍යාංශ කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරියා වශයෙන්ද කටයුතු කරනවා. නිසා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට ඔහුගේ යටතේ තියෙන කාර්යාල සම්බන්ධයෙන් ඔහු වගකීම දරනවානේ. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධයෙන් කතා කරද්දී ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා. සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්ම තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් යටතේ. එතෙන්දී අපි කියන්නේ ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය. දිස්ත්‍රික් ලේකම්වරු කියලා කියන්නේ ගණන් දීමේ නිලධාරිය. නමුත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදියට ඉන්න ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාටත් තමන්ගේ කාර්යාලයේ කටයුතු වලදී මුදල් රෙගුලාසිවලදී සලකන්නේ තමන්ගේ කාර්යාලයේ කටයුතු වලදී. තමන්ටත් කාර්යාලයේ වියදම් තියෙනවා. තමන්ගේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අන්න එවැනි කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් වුණත් තම අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ඔහු ගණන් දීමේ නිලධාරියෙක්ගේ භූමිකාව ඔහුට භූමිකාවක් තියෙනවා. ගණන් දීමේ නිලධාරියෙක්ගේ ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් වුණත්. ඒ නිසා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් වුණත් ඔහු එතන ගණන් දීමේ නිලධාරියෙක් විදියට භූමිකාවක් රඟ දක්වන නිසා ඔහුටත් අයවැය ලේඛනයෙන් තම අමාත්‍යාංශයේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. ඒ නිසා අපි එතෙන්දී සලකන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් විදියට නෙමෙයි ඔහු ගණන් දීමේ නිලධාරියෙක් විදියට. ඒ නිසා එනම් භාණ්ඩාගාරයේ තියෙන අයවැයගත දෙපාර්තමේන්තුව අර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මෙච්චර ප්‍රමාණයක් අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන වෙන් කරා කියලා දැනුම් දෙනවා වගේම අර අමාත්‍යාංශ ලේකම්වරයාටත් තම අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් කොච්චර ප්‍රතිපාදනයක් වෙන් කළාද කියලා ඔහු වෙතත් දැනුම් දීමක් කරලා ලබනවා. අපි එතෙන්දී සලකන්නේ ඔහු ගණන් දීමේ නිලධාරියෙක්ගේ කාර්යභාරයේ නියුක්ත වෙනවා කියලා. ඉතින් ඒ ආකාරයට අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද ප්‍රතිපාදන රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව විසින් සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නැත්නම් ගණන් දීමේ නිලධාරීන්ට
දන්වා එවනු ලබනවා. දන්වා එවනු ලබනවා. එහෙනම් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සතුව තියෙනවා මෙච්චර ඇලොකේෂන් එකක් මෙච්චර ප්‍රතිපාදනයක් අපිට දැන් ලැබිලා තිනවා. මෙච්චර ප්‍රතිපාදනයක් ලැබිලා තියෙනවා. නමුත් අපි දන්නවා රාජ්‍ය සේවයේ ඔබ අවුරුදු ගණනාවක් රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් විදියට ප්‍රතිපාදන විතරක් ලැබීමෙන් අපට කිසිදු වියදමක් කාර්යාලයක් තුල දරා ගන්න පුළුවන් කමක් නැහැ. අපේ බැංකු ගිණුමට සල්ලි එන්නත් ඕන, අක්මුදල් එන්නත් ඕන, අක්මුදල් ඉම්ප්‍රෙස්ට් එක එන්නත් ඕන. නැතුව අපිට ප්‍රතිපාදන වෙන් කළා කියලා කඩදාසියක් එව්වට අපිට ඒකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ගෙවීම් කටයුතු කරන්න බෑ. අපේ බැංකු ගිණුමට කියලා කියන්නේ කාගේද? ගණන් දීමේ නිලධාරියාගේ බැංකු ගිණුමට. අපේ මේ ප්‍රාදේශීය වශයෙන් තියෙන කාර්යාලවල බැංකු ගිණුම් කියන්නේ වෙනම බැංකු ගිණුම්. ඒවත් බැංකු ගිණුම් තමයි. නමුත් අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ගණන් දීමේ නිලධාරියාට තමයි ප්‍රතිපාදන වෙන් කරේ. එහෙනම් ගණන් දීමේ නිලධාරියාට තමයි සල්ලි දෙන්න ඕන. සල්ලි දෙන්න වෙනමම දෙපාර්තමේන්තුවක් භාණ්ඩාගාරයේ තියෙනවා. සල්ලි දෙන්න භාණ්ඩාගාරයේ වෙනමම දෙපාර්තමේන්තුවක් තියෙනවා. අපි ඒකට කියනවා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, Treasury Operation Department එක. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව තමයි මේ ගණන් දීමේ නිලධාරියාට වෙන් කරන ලද ප්‍රතිපාදන භාවිතා කළා වියදම් කිරීම සඳහා අවශ්‍ය සල්ලි ගණන් දීමේ නිලධාරියාගේ බැංකු ගිණුමට එවන්නේ. බැංකු ගිණුමට එවන්නේ අන්න භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එවනවා ගණන් දීමේ නිලධාරියාගේ බැංකු ගිණුමට. දැන් ප්‍රතිපාදනත් තියෙනවා, සල්ලිත් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සල්ලි එවීම කියන කාරණේ ඊට වැඩිය අපි දෙයක් මේක ඇතුලේ සාකච්ඡා කරන්න ඕන. මේ සල්ලි එවන්න කලින් මොනවද ඊට කලින් තිබිය යුතු ක්‍රියාවලිය මොකක්ද කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අපේ විසර්ජන නීතිය නැත්නම් විසර්ජන පනත සම්මත වූ පමණින් පාර්ලිමේන්තුවේ විසර්ජන පනත සම්මත වුණා කියලා හෝ විශේෂ නීතිය සම්මත වුණා කියලා. විශේෂ නීතිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. විශේෂ නීතිය කියලා අපි කතා කරේ අර විශේෂ නීති සේවා වියදම් කියන එක තමයි මෙතන විශේෂ නීතිය කියන එකෙන් අදහස් කරන්නේ. වාර්ෂිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත නොයුතු වියදම් වර්ග ගණනාවක් තියෙනවා කියලා අපි කතා කරානේ. අපි ඒවා වියදම් ඇස්තමේන්තු වල ඇතුළත් වුණත් අපේ වාර්ෂික විසර්ජන පනතට විසර්ජන කෙටුම්පතට ඇතුළත් වෙන්නේ නැහැ. මොකද ඒවා වාර්ෂිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත නොයුතු වියදම්. එහෙනම් සමහරලාට මේ විශේෂ නීති සේවා වියදම් එන්නේ එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රතිපාදනයන් යටතේ මේවා ගෙවීම් කරන්න කියලා අපට අවසර දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයාගේ වැටුප්, විශ්‍රාම වැටුප්, දීමනා සියල්ල ඒකාබද්ධ අරමුදල මගින් ගෙවිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කියලා තියෙනවා. අනිත් අතට විගණකාධිපතිවරයාගේ වැටුප්, දීමනා ඒකාබද්ධ අරමුදල මගින් ගෙවිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කියලා තියෙනවා. මැතිවරණ කොමසාරිස්වරයාගේ වැටුප් ඒකාබද්ධ අරමුදල මගින් ගෙවිය යුතුයි කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කියලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ඒකාබද්ධ අරමුදල මගින් ගෙවිය යුතුයි කියලා අපේ කියලා තිනවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තිනවා නම් ඒකාබද්ධ අරමුදල මගින් ගෙවිය යුතුයි කියලා මොවුන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් දීමනා අපි වාර්ෂිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු කාරණයක් නෙවෙයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේක ගෙවන්න අවසරය දීලා තියෙන්නේ. අපි විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කරලා වාර්ෂිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ උවමනාවක් කෙරෙන්නේ නැහැ. වාර්ෂිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අපි කටයුතු කරන්නේ සැපයුම් සේවා සඳහා දරන වියදම් කියලා අපි කතා කළා. සැපයුම් සේවා සඳහා දරන වියදම් තමයි වාර්ෂික විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කරලා අපි වාර්ෂිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුත්තේ. විශේෂ නීති සේවාවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නැහැ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙන විශේෂ නීති සේවා වගේම විවිධ විටින් විට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද
විවිධ පනත් මගිනුත් යම් යම් ගෙවීම් කිරීම සඳහා පාර්ලිමේන්තුව අවසරය දීලා තියෙනවා. නම් පාර්ලිමේන්තුව අවසරය දීලා තියෙන එකක් නම් ආපහු හැම අවුරුද්දෙම අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා අහන්න ඕනේ මේක ගෙවන්න අවසර දෙන්න කියලා. උදාහරණයක් විදිහට වැන්දඹු විශ්‍රාම වැටු. වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටු. එතකොට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටු පනත සම්මත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ පනත සම්මත කරනකොටම පාර්ලිමේන්තුවේ කියනවා වැන්දඹු වැටු රජය මගින් ගෙවිය යුතුයි කියලානේ. රජය මගින් ගෙවිය යුතුයි. වැන්දඹු විශ්‍රාම වැටු රජය මගින් ගෙවිය යුතුයි කියලා. ඒ පනත ඇතුළෙම කියනවා. එහෙනම් වාර්ෂිකව අපට පාර්ලිමේන්තුවෙන් ගිහිල්ලා ආන්න දෙයක් නැහැ. වැන්දඹු විශ්‍රාම වැටු ගෙවන්න අවසරය ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා විශේෂ නීති සේවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීමේ උවමනාවක් නැහැ. ඒකට අපි මෙතනදී කතා කරන්නේ මේ විසර්ජන පනත සම්මත වීම හෝ විශේෂ නීතිය සම්මත වීම. මේ විශේෂ නීතිය විශේෂ නීතිය යටතේ වෙන් කරන ලද මුදල් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. විශේෂ නීති සේවා වියදම්. එහෙම වුණත් පාර්ලිමේන්තු ආණ්ඩුක ව්‍යවස්ථාවේ කියලා තිබුණා. විවිධ පනත් මගින් කියලා තිබුණත් මේක ගෙවිය යුතුයි කියලා. ඒ වගේම විසර්ජන පනතත් දැන් සම්මත වෙලා. විසර්ජන පනතත් එක පැත්තකින් සම්මත වෙලා සමහර වියදම් ගෙවන්න කියලා ආණ්ඩුක ව්‍යවස්ථාවෙම කියලා දෙනවා. සමහර වියදම් ගෙවන්න කියලා පාර්ලිමේන්තුව සම්මත කරපු පනත් මගින් කියලාම තේනවා. ඒ මොකකින් කියලා තිබුණත් අපිට වියදම් දරන්න පුළුවන් කමක් නැහැ. මුදල් අමාත්‍යවරයා විසින් වරන් බලපත්‍රයක් අත්සන් කරනකම්. මුදල් අමාත්‍යවරයා විසින් වරන් බලපත්‍රයක් අත්සන් කරනකම් අපිට ඒ කිසිම වියදමක් දරන්න පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුවේ විසර්ජන පනත සම්මත වුණා කියලා හෝ විශේෂ නීතිය යටතේ අපට අවසර ලැබුණා කියලා කිසිම වියදමක් අපට දරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයට දැනුම් දෙනවා. භාණ්ඩාගාර නිලධාරීන්ට ඔබ නිලධාරීන්ට දැනුම් දෙනවා. භාණ්ඩාගාර ලේකම්ට නැත්නම් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට දැනුම් දෙනවා. ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගෙන මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් වලට යවන්න කියලා බලපත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා මුදල් අමාත්‍යවරයා විසින්. බලපත්‍රයක්. එහෙම බලපත්‍රයක් නිකුත් කරනකම් භාණ්ඩාගාරයට මුදල් ලෙවන්න බෑ. කාට දෙවන්න බැරි? දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් වලට. ඒතර අපි ගිණුම් වර්ෂය දැන් ඉවර කරලා තියෙන්නේ. අපේ අතේ මුදල් ශේෂය ඉතිරි මුදල් ශේෂය අපි ගිණුම් වර්ෂය අවසන් වීමත් එක්ක අපි භාණ්ඩාගාරයට පියෙව්වා. දැන් අපේ කිසිම මුදලක් අපේ අතේ නැහැ. මුදල් පොතේ ශේෂය 0යි. අවුරුද්ද අවසානයේත් එක්ක අපේ මුදල් පොතේ ශේෂය 0යි. දැන් අලුත් අවුරුද්දා ප්‍රතිපාදන ඇවිල්ලා තියෙනවා. අයවැය දෙපාර්තමේන්තුව හරහා. නමුත් අපිට සල්ලි නැහැ. තාම සල්ලි ඇවිල්ලා නැහැ. භාණ්ඩාගාරය අපට සල්ලි එවන්නේ මුදල් අමාත්‍යවරයා විසින් වරන් බලපත්‍රය අත්සන් කරලා භාණ්ඩාගාර නිලධාරීන්ට මේකේ අවසරය දුන්නන් පස්සේ තමයි. එහෙනම් භාණ්ඩාගාර නිලධාරීන්ට මේ වරන් බලපත්‍රය අත්සන් කරලා අවසර දීමෙන් මුදල් අමාත්‍යවරයා බලාපොරොත්තු වන්නේ ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගෙන මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් වෙත යවන්න අවසරය තමයි මේ මුදල් අමාත්‍යවරයා විසින් වරන් බලපත්‍රය අත්සන් කිරීමෙන් භාණ්ඩාගාර නිලධාරීන්ට ලබා දෙන්නේ. ඒතර අපිට මතකයි පළවෙනි පාඩමේදී අපි කතා කරා අයවැය ලේඛනයේ තියෙන මූල්‍ය සම්පාදන මාර්ග. මේ අයවැය ලේඛනයේ තියෙන වියදම් පියවා ගැනීම සඳහා රජය භාවිතා කරන විවිධ මූලාශ්‍රයන් මොනවද? අපි උදාහරණයකට ගත්තේවා ගයක් හදනවා නම් ඒ ගයක් හදන්න සල්ලි හොයාගන්න විවිධ මාර්ග තියෙනවා වගේම රටක රාජ්‍ය අයවැය ලේඛනයේ තියෙන වියදම් පියව ගන්න මුදල් හොයාගන්න පුළුවන් විවිධ මාර්ග තියෙනවා. ඒ විවිධ මාර්ග අතරින් පළවෙනියටම අපි කතා කරේ මොකක්ද? ඒකාබද්ධ අරමුදල ගැන.
ඒකාබද්ධ අරමුදලෙන් තමයි අපිට ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි හොයා ගන්නවා අපි අපේ අයවැය ලේඛනයේ වියදම් පියවා ගැනීම සඳහා. ඒක විතරක් නෙමෙයි. විදේශ ණය, විදේශ ආධාර, ප්‍රතිපූර්ණය කළ හැකි විදේශ ණය, ප්‍රතිපූර්ණය කළ හැකි විදේශ ආධාර ඔය අනාදී විදියට මූලාශ්‍ර ගණනාවකින් තමයි අපි අයවැය ලේඛනයේ තියෙන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් හොයාගන්නේ. එක මූලාශ්‍රයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. හරියට ගෙයක් හදන්න වියදමක් දරන වියදම් කරන ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගාව ඉතුරු කරපු සල්ලි ටික විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. බැංකුවකින් ණයක් ගන්න. ඔයාගේ තියෙන අමතර වැඩිපුර තියෙන ඉඩමක් මොකක් හරි විකුණනවා. ඔයාට තියෙන යම්කිසි වත්කමක් විකුණනවා. ওই විදිහට තමයි අපි ගෙයක් හදාගන්න අවශ්‍ය සල්ලි ටික එක එක මූලාශ්‍ර වලින් අපි හොයාගන්නේ. ඒ වගේ තමයි රටකටත් රජයේ වියදම් පියවා ගැනීම සඳහා විවිධ මූලාශ්‍ර රජය විසින් භාවිතා කරනවා. පළවෙනි ප්‍රධානම මූලාශ්‍රය තමයි ඒකාබද්ධ අරමුදල consolidated fund එක. ඒක විතරක් ප්‍රමාණවත් නෑ. consolidated fund කියන්නේ රජයේ ආදායම. රජයේ ආදායම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ රජයේ වියදම් සඳහා. නිසා විවිධ ණය සහ ආධාර කෙරෙහි රජය උනන්දු වෙනවා. රාජ්‍ය අයවැය ලේඛනයේ තියෙන වියදම් පියවා ගන්න. මේ මුදල් අමාත්‍යවරයා භාණ්ඩාගාර නිලධාරීන්ට මේ වරන් බලපත්‍රය අත්සන් කිරීමෙන් දෙන බලය අදාළ වෙන්නේ විශේෂයෙන්ම අපේ ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අර ගැනීම සඳහා. වෙන දේවල් වලට නෙමෙයි. මේ වරන් බලපත්‍රය කියන එක සම්බන්ධ වෙන්නේ ඒකාබද්ධ අරමුදලෙන්. ඒතකොට ඒකාබද්ධ අරමුදල කියන්නේ රාජ්‍ය අයවැය ලේඛනයේ වියදම් පියවා ගැනීමේ තියෙන පළවෙනි ප්‍රධානම මූලාශ්‍රය. එනම් භාණ්ඩාගාර නිලධාරීන්ට මේ වරන් බලපත්‍රය අත්සන් කිරීමෙන් මුදල් අමාත්‍යවරයා මේ ලබා දෙන අවසරය අදාළ වන්නේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අරගන්න. ඊනම් භාණ්ඩාගාර නිලධාරීන්ට මුදල් අමාත්‍යවරයා විසින් මේ වරන් බලපත්‍රය නිකුත් කරන තුරු ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න පුළුවන් කමක් නැහැ. සල්ලි ගන්න පුළුවන් කමක් නැති නිසාම අපේ කාර්යාලවලට සල්ලි එන්නේ නැහැ. අපේ කාර්යාලවලට සල්ලි එන්නේ නැහැ. ඒ නිසා නම් මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍රය අත්සන් කරලා භාණ්ඩාගාරයට යවුවාම තමයි අන්න භාණ්ඩාගාර නිලධාරීන් භාණ්ඩාගාරයේ මේ කටයුත්ත ප්‍රධාන වශයෙන් කරන්නේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව. අපි නිකන් පොදුවේ කියන්නේ භාණ්ඩාගාරය කියලා. නමුත් මේ කර්තව්‍යයට ප්‍රධාන වගකීම දරන භාණ්ඩාගාරය තුළ තියෙන දෙපාර්තමේන්තුව තමයි භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව. අන්න භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දැන් ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගෙන දැන් මුදල් අමාත්‍යවරයා අවසරය දීලා තියෙනවා වරන් බලපත්‍රය අත්සන් කළා. එහෙනම් ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගෙන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එවනම සල්ලි අක්මුදල් එවනවා ගණන් දීමේ නිලධාරියාගේ බැංකු ගිණුමට. දැන් එනම් ගණන් දීමේ නිලධාරියට කලින් අවස්ථාවේදී රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව වෙතින් ප්‍රතිපාදනත් ආවා. දැන් ඔන්න භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව පැත්තෙන් ඇවිල්ලා තිනවා සල්ලි අක්මුදල් ඉම්ප්‍රෙස්ට් එක ඇවිල්ලා තිනවා. දැන් පුළුවන් ගණන් දීමේ නිලධාරියාට තමන්ගේ දෙපාර්තමේන්තුවේ වියදම් කටයුතු සඳහා වියදම් දරන්න. ඉතින් ගණන් දීමේ නිලධාරියා යටතේ තවත් උපකාර්යාල තියෙනවා නම් දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ප්‍රතිපාදන ලැබුණා. දැන් දිස්ත්‍රික් ලේකම්ගේ බැංකු ගිණුමට සල්ලි ආවා. දෙපාර්තමේන්තු දෙකක් කරා තමයි ආවේ. හැබැයි අපි දන්නවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන වියදම් වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන වියදම් වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පහළින් තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක් තියෙනවා. දැන් එහෙනම් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ඒ දිස්ත්‍රික් ලේකම්ට වෙන් කරපු ප්‍රතිපාදන වලින් කොටස් ටික ටික කඩලා බෙදලා තමන්ගේ යටතේ සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන නිකුත් කරනවා. ඊළඟ ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නැත්නම් ප්‍රාදේශීය කාර්යාලයක ප්‍රාදේශීය කියන්නේ ගණන් දීමේ නිලධාරීගේ කාර්යාලය යටතේ සිටින යම්කිසි උප කාර්යාලයක ඔබ සේවය කරනවා නම් ඔන්න ගණන් දීමේ නිලධාරියාගෙන් තමයි ප්‍රතිපාදන ඔබට ලැබුණේ. කෙලින්ම භාණ්ඩාගාරයේ රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුවෙන් නෙමේ උප කාර්යාලයකට ප්‍රතිපාදන ලැබෙන්නේ.
උපකාර්යාලයකට ප්‍රතිපාදන ලැබෙන්නේ ඔයාගේ ගණන් දීමේ නිලධාරියාට වෙන් වෙච්ච ප්‍රතිපාදන වලින් කොටසක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඔහු තමයි ඔබට ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ වගේම තමයි ඔහුගේ බැංකු ගිණුමට ආපු සල්ලි වලින් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැංකු ගිණුමට සල්ලි එවන්නේ. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැංකු ගිණුමට සල්ලි එව්වේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බැංකු ගිණුමට සල්ලි එව්වේ නැහැ. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සල්ලි එව්වේ ගණන් දීමේ නිලධාරියගේ බැංකු ගිණුමට. ගණන් දීමේ නිලධාරියගේ බැංකු ගිණුමට මිසක ප්‍රාදේශීය කාර්යාලයට නෙමෙයි. එහෙනම් ගණන් දීමේ නිලධාරියාගේ බැංකු ගිණුමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව අත්මුදල් ලැබුවාම අන්න දැන් ගණන් දීමේ නිලධාරියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සල්ලිත් එවනවා. දැන් ඔන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රතිපාදනත් ලැබුණා, සල්ලිත් ලැබුණා. එහෙනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ වියදම් කටයුතු ආරම්භ කරන්න පුළුවන් ප්‍රතිපාදනත් තියෙනවා, සල්ලිත් තියෙනවා. එහෙනම් මේ සල්ලි එන්න මූලික කර්තව්‍ය කරේ කවුද? මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍රයක් අත්සන් කළා, භාණ්ඩාගාරයට දැනුම් දුන්නා ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගෙන යවන්න කියලා. මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍රය අත්සන් කරන තුරු භාණ්ඩාගාරයට පුළුවන් කමක් නැහැ ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගන්න. ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි අරගන්න බැරි නිසා අපිට සල්ලි එන්නේත් නැහැ. කාර්යාලවලට සල්ලි එන්නේත් නැහැ. භාණ්ඩාගාරයට අවසරය තාම මුදල් අමාත්‍යවරයා දීපු නැති නිසා. ඉතින් ඒ ආකාරයට මුදල් අමාත්‍යවරයා මේ අවසරය දෙන්නේ යම්කිසි සීමාවක් දක්වලා ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න පුළුවන් මෙච්චරයි කියලා. නිකන් ඕපන් කියන්නේ නැහැ. ඕපන් දෙන අවසරයක් නෙමෙයි. ඕපන් අවසරයක් නෙමෙයි මුදල් අමාත්‍යවරයා දෙන්නේ. ඒකාබද්ධ අරමුදලෙන් මෙන්න මෙච්චරයි සල්ලි ගන්න පුළුවන් කියලා. ඒකට සීමාවක් පනවනවා. රුපියල් මිලියන ගාණක් යම්කිසි මුදලක් සඳහන් කළා තමයි මුදල් අමාත්‍යවරයා මේ භාණ්ඩාගාරයට මේ වරන් බලපත්‍රය යවනු ලබන්නේ. නම් භාණ්ඩාගාර නිලධාරීන් ඒ මුදල් අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදල් සීමාව දක්වා විතරයි දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නැත්නම් ගණන් දීමේ නිලධාරීන්ට මුදල් නිකුත් කරන්නේ, අක්මුදල් නිදහස් කරන්නේ. නිසා මුදල් අමාත්‍යවරයා විසින් නියම කරන සීමාව අදාළ කරගෙන ඒ සීමාව සැලකිල්ලට අරගෙන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එක එක ගණන් දීමේ නිලධාරීන්ට අවුරුද්ද තුල කොච්චර මුදලක් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවාද කියලා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දන්වා යවනවා. දැන් මුදල් අමාත්‍යවරයා මේ අවසරය දුන්නේ දෙපාර්තමේන්තු වශයෙන් නෙමෙයි. සමස්තයක් විදියට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට තියෙන සීමාව දක්වලා ඒකාබද්ධ අරමුදලෙන් මෙච්චර මුදලක් ගන්න කියන තමයි මුදල් අමාත්‍යවරයා ඒ සීමාව දැක්වේ. එයා ගාල්ල දිස්ත්‍රික් ලේකම්ට, මාතර දිස්ත්‍රික් ලේකම්ටද, හම්බන්තොටද, හමුදාපතිද, පොලිස්පතිවරයාටද යනාදී විදිහට දෙපාර්තමේන්තු ප්‍රධානීන් නම් කරේ නෑ මෙයාට මෙච්චරයි, මෙයාට මෙච්චරයි, මෙයාට මෙච්චරයි කියලා. මුදල් අමාත්‍යවරයා කිව්ව ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න පුළුවන් මෙච්චරයි කියලා තමයි ඔහු දක්වා යවන්නේ. අන්න ඒ යවන සීමාව අදාළ කරගෙන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දැන් සකස් කරනවා ඒ ගණන් දීමේ නිලධාරියට කොච්චර මුදලක් අපි වර්ෂය තුල නිදහස් කරනවද කියලා. අන්න ඒ සීමාව ලෑස්ති කරගත්තන් පස්සේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා යවනවා ඔබට මේ මුදල් වර්ෂය තුලදී නිකුත් කරන මුළු මුදල් ප්‍රමාණය මෙච්චරයි කියලා. මුළු මුදල් ප්‍රමාණය මෙච්චරයි කියලා. අපි ඒකට කියනවා අග්‍රිම සීමාව. අග්‍රිම සීමාව. භාණ්ඩාගාරය විසින් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට වර්ෂයක් තුල නිදහස් කරන මුළු මුදල් ප්‍රමාණය මේ සල්ලි ගැනයි කියන්නේ, ප්‍රතිපාදන ගැන නෙමෙයි මේ කියන්නේ. සල්ලි ප්‍රමාණය නිදහස් කරන මුදල් ප්‍රමාණය දක්වා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ගණන් දීමේ නිලධාරීන්ට දන්වා යවනවා.
එහෙනම් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියටත් දන්නවා යන මොකද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියත් මේ වෙලාවේ තමා මාත්‍යාංශ ලේකම් කාර්යාලයේ වෙනුවෙන් ගණන් දීමේ නිලධාරියෙක්ගේ කාර්යභාරය නියුක්ත වෙනවා. එහෙනම් ඔහුටත් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඔබ අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා මෙච්චර මුදලක් වෙන් කරන මුච්චර මුදලක් තමයි නිදහස් කරන්න කියලා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඔවුන් වෙත දන්වා යනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මුළු මුදල් තොගයම එකවර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් මේ ගණන් දීමේ නිලධාරිගේ බැංකු ගිණුමට එනවා කියලා. එහෙම දැන් ඕනේ නැහැ. මුළු අවුරුද්දටම නිදහස් කරන මුදල් ප්‍රමාණයනේ මේ කියන්නේ. ඒ මේ අවුරුද්දේ විටින් විට තමයි මේ සල්ලි ඕන. එක සැරේම ඕනේ නැහැ. මුළු අවුරුද්දටම නිදහස් කරන මුදල අවුරුද්ද මුලම දෙන්න එහෙම පුළුවන් කමකුත් නැහැ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට. රටේ සල්ලි ලැබෙන විදියට තමයි අපේ කාර්යාලවලට සල්ලි එවන්නේ. අයවැය ලේඛනයක් කියන්නේ පුරෝගතනයක්. වෙච්ච දෙයක් නෙමෙයිනේ. අපේක්ෂිත ආදායම් බලාපොරොත්තුෙන් අපේක්ෂිත වියදම් සැලසුම් කරේ අයවැය ලේඛනය තුල. අපේක්ෂිත ආදායම් ලැබුණ නැත්නම් අපේක්ෂිත වියදම් දරා ගන්න පුළුවන් කමකුත් නැහැ අපිට. හරිද? ඒ නිසා මුදල් අමාත්‍යවරයා භාණ්ඩාගාරයේ වෙත ලබා දෙන්නේ වර්ෂයකට මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් ඒකාබද්ධ අරමුදලෙන් ගන්න අවසරය තමයි දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකටම එකවරක් තමයි මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයට මේක ලබා දෙන්නේ. නමුත් 2021 සහ 2022 වර්ෂවලදී 2021 සහ 22 වර්ෂවලදී මුදල් අමාත්‍යවරයා මුළු අවුරුද්දටම වළංගු වන විදියට මේ වරන් බලපත්‍ර භාණ්ඩාගාරය වෙත නිදහස් කරේ නැහැ. භාණ්ඩාගාරය වෙත නිදහස් කරේ නැහැ. මුළු අවුරුද්දටම බලපාන විදියට වරන් බලපත්‍ර. ඊට කලින් මුළු අවුරුද්දටම බලපාන විදියට තමයි වරන් බලපත්‍ර නිකුත් කරේ. ඒතකොට අවුරුද්දටම අදාළයි මේ වරන් බලපත්‍රය. නමුත් 2021 සහ 22 වර්ෂය සඳහා ඔයා විශේෂයෙන් ගිණුම් කාර්යාලවල වැඩ කරනවා නම් මේවා ඇහිලා ඇති. මුදල් අමාත්‍යවරයා 2021 සහ 22 වර්ෂය සඳහා වරන් බලපත්‍ර නිකුත් කරේ කාර්තු පදනම මත. පළවෙනි කාර්තුවට ඒකාබද්ධ අරමුදලෙන් ගන්න පුළුවන් සල්ලි ප්‍රමාණය මෙච්චරයි කියලා මුදල් අමාත්‍යවරයා භාණ්ඩාගාරයට යවනවා වරන් බලපත්‍රය. දෙවෙනි කාර්තුවට වෙනම යවනවා. තුන්වෙනි කාර්තුවට වෙනම යවුවා. දැන් මේ දවස්වල යවලා තියෙන්නේ. ඒ නිසා මුළු අවුරුද්දටම ඒකාබද්ධ අරමුදල මගින් මෙච්චර මුදලක් ගන්න කියලා අවසරය දුන්නේ නැහැ එකවර. එහෙම දුන්නේ නැත්තේ රටේ තියෙන ආර්ථික අයහපත් භාවය නිසා මුදල් අමාත්‍යවරයාට උනත් ඒකාබද්ධ අරමුදලෙන් කොච්චර සල්ලි ප්‍රමාණයක් ගන්න පුළුවන් වේද කියලා හරියට ඇස්තමේන්තු කරගන්න බෑ රටේ තියෙන අවිනිශ්චිතතාවය නිසා. අපේ රට මුහුණ දීලා තියෙන අවිනිශ්චිතතාවය නිසා ඒකාබද්ධ අරමුදලට කොච්චර මුදලක් එකතු වේද කියලා දන්නේ නැහනේ. එකතු වේද කියලා දන්නේ නැහැ. ඉතින් එකතු වුණොත් තමයි අපිට වියදම් කරන්න පුළුවන්. ඒ නිසා සමහරලාට අපිට බලාපොරොත්තු වුණ ආදායම ඒකාබද්ධ අරමුදලට එකතුුනේ නැති වුණොත් මුදල් අමාත්‍යවරයා විසින් එකවර ලබා දෙන එකවර ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීම සඳහා ලබා දෙන සීමාව ඒක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. මොකද එච්චර ආදායමක් ඒකාබද්ධ අරමුදලට බැර නොවුනොත් මුදල් අමාත්‍යවරයා විසින් ලබා දෙන මේ සීමාවේ කිසි වළංගුතාවයක් ඇති වෙන්නේ නැහැ. නිසා රටේ තියෙන ආර්ථික අයහපත්තාවය නිසාම රටට තියෙන ආදායම අවිනිශ්චිතතාවයක් තියෙන නිසාම මුදල් අමාත්‍යවරයා 2021 සහ 22 වර්ෂයේ වෙනුවෙන් වරන් බලපත්‍ර කාර්තු පදනම මත තමයි නිදහස් කළේ. පළවෙනි කාර්තුවට වෙනම වරන් බලපත්‍ර, දෙවෙනි කාර්තුව පටන් ගත්තාම ආයි වරන් බලපත්‍ර, මේ ඊයේ පෙරේද තුන්වෙනි කාර්තුව පටන් ගත්තාම මේ මාසෙ මුල ආයිත් වරන් බලපත්‍ර නිදහස් නිකුත් කළා. හතරවෙනි කාර්තුව පටන් ගන්නකොටත් ආයිත් වරන් බලපත්‍ර මුදල් අමාත්‍යවරයා සංකලන භාණ්ඩාගාරය වෙත යැවිය යුතු වෙනවා. ඒකට වරන් බලපත්‍ර හතර සැරයක් අත්සන් කරනවා මුදල් අමාත්‍යවරයා 2021 සහ 22 වර්ෂයේ වෙනුවෙන්. නමුත් ඊට කලින් අවුරුද්දටම එක වරන් බලපත්‍රයයි. මොකද රටේ මේ වගේ අවිනිශ්චිතතාවයක් තිබුණේ නැහැ.
ආදායම ලැබීමේ අවනිශ්චිතතාවයක් තිබුණ නැති නිසා ඒකාබද්ධ මුදලෙන් කොච්චර සල්ලි ප්‍රමාණයක් ගන්න පුළුවන් ගත යුතුද කියලා දැනුම් දීමත් එක්ක වරන් බලපත්‍රය භාණ්ඩාගාරය වෙත යවනු ලැබුවා. නමුත් 21 සහ 22 අවුරුද්දේදී එහෙම කරන්න බැරි වුණා. හරිද? එතකොට මේ වරන් බලපත්‍ර සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයා එකවර වරන් බලපත්‍ර 3ක් අස්සම් කරනවා. එකවර මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍ර 3ක් අස්සම් කරනවා. එකක් තමයි සාමාන්‍ය වරන් බලපත්‍රය. සාමාන්‍ය වරන් බලපත්‍රය. අනිත් එක තමයි විශේෂ නීති වරන් බලපත්‍රය. විශේෂ නීති වරන් බලපත්‍රය. අනිත් එක තමයි අත්තිකාරම් වරන් බලපත්‍රය. අත්තිකාරම් වරන් බලපත්‍රය කියන වරන් බලපත්‍ර 3 එකවරම අස්සම් කරනවා. එකවරම. දැන් තවත් වරන් බලපත්‍ර ගණනාවක් තියෙනවා. නමුත් ඒවා අවස්ථානුකූලව තමයි එවැනි වරන් බලපත්‍ර අස්සම් කළ යුතුද නැද්ද කියලා තීරණය වෙන්නේ. තවත් වරන් බලපත්‍ර තියෙනවා. නමුත් එම වරන් බලපත්‍ර අස්සම් කිරීම සෑම විටම සිදු නොවෙන්න පුළුවන්. විශේෂ අවස්ථාවන් වලදී තමයි එම වරන් බලපත්‍ර මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරන්නේ. එහෙම නැතුව මුදල් අමාත්‍යවරයා සාමාන්‍ය පරිදි එකවර වරන් බලපත්‍ර 3කට අත්සන් තබනු ලබනවා. එකක් තමයි සාමාන්‍ය වරන් බලපත්‍රය. අනිත් එක විශේෂ නීති වරන් බලපත්‍රය. අනිත් එක අත්තිකාරම් වරන් බලපත්‍රය. දවා ගිණුම් කාර්යාලයක වැඩ කරනවා නම් අපිට අපේ මූලස්ථානයෙන් දැනුම් දෙනවා මුදල් අමාත්‍යවරයා විසින් මෙන්න මේ වරන් බලපත්‍ර 3ට අස්සන් යෙදුවා කියලා අපිට නිවේදනයක් එනවා. වරන් බලපත්‍ර 3ට අස්සන් යෙදුවා කියලා. ඒක අපිට සතුටුයි. දැන් ඒකාබද්ධ මුදලෙන් සල්ලි අරගෙන භාණ්ඩාගාර නිලධාරීන් අපේ බැංකු ගිණුම් වලට එවාවි කියලා. හරිද? එහෙනම් සාමාන්‍ය වරන් බලපත්‍රය මුදල් අමාත්‍යවරයා අත්සන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සැපයුම් සේවා සඳහා නැත්නම් විසර්ජන පනත් කෙටුම් පතේ ඇතුළත් වෙච්ච වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අරගෙන වියදම් කිරීමට ලබා දෙන අවසරය තමයි මේ සාමාන්‍ය වරන් බලපත්‍රයෙන් මුදල් අමාත්‍යවරයා ලබා දෙන්නේ. එහෙනම් සාමාන්‍ය වරන් බලපත්‍රය අත්සන් කිරීමෙන් මුදල් අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සැපයුම් සේවා. දැන් අපි සැපයුම් සේවා කියන එක දන්නවා. සැපයුම් සේවා සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට දෙන අවසරය තමයි සාමාන්‍ය වරන් බලපත්‍රයෙන් කරන්නේ. ඊට පස්සේ දෙවන වර අත්සන් කරන වරන් බලපත්‍රය ඒත් එක්කම අත්සන් කරන වරන් බලපත්‍රය තමයි විශේෂ නීති සේවා වරන් බලපත්‍රය. නැත්නම් විශේෂ නීති වරන් බලපත්‍රය. අපි දන්නවා ඒකාබද්ධ අරමුදලෙන් දැරිය හැකි වියදම් වර්ග දෙවර්ගයක් තියෙනවා කියලා අපි මුල් පාඩම් වලදී ඉගෙන ගත්තා. එකක් තමයි සැපයුම් සේවා. එහෙනම් සාමාන්‍ය වරන් බලපත්‍රය භාවිතා කරලා ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්නේ සැපයුම් සේවා සඳහා. හැබැයි අපි දන්නවා තවත් විශේෂ නීති සේවා වියදම් තියෙනවා. ඒවා විසර්ජන පනත තුල තිබුණේ නැහැ. නමුත් ඇස්තමේන්තුව ඇතුලේ තිබුණා. ඒ නිසා අපි ඒවට කිව්වා විශේෂ නීති සේවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසරය ලබා දීම හෝ පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු වෙනත් පනත් මගින් සම්මත කරපු වියදම් අපි කිව්ව විශේෂ නීති සේවා. දැන් අර සාමාන්‍ය වරන් බලපත්‍රයේ භාවිතා කරලා විශේෂ නීති සේවා වියදම් දරන්න බෑ. ඒකාබද්ධ අරමුදලින් සල්ලි ගන්න බෑ විශේෂ නීති සේවා සඳහා. එහෙනම් මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ නීති සේවා වරන් බලපත්‍රයක් අත්සන් කරලා භාණ්ඩාගාරයට යවුවාම තමයි භාණ්ඩාගාරයට ඒකාබද්ධ අරමුදලින් මුදල් අරගෙන විශේෂ නීති සේවා සඳහා වියදම් දරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් විශේෂ නීති සේවා සඳහාත් අපට වරන් බලපත්‍රය අර සාමාන්‍ය වරන් බලපත්‍රයත් එක්කම අපිට අවශ්‍ය වෙනවා. මොකද ඒ තුලත් අපි සාමාන්‍ය රචී කාර්යාල දරන වියදම් ස්වභාවයක් තමයි විශේෂ නීති සේවා යටතේත් අපි දින විශ්‍රාම වැටුප් විගණකාධිපතිවරයාගේ වැටුප් ඉතින් ඒවා අපේ වැටුප් තියෙන්නේ සැපයුම් සේවා යටතේ. නමුත් විගණකාධිපතිගේ ජනාධිපතිවරයාගේ මැතිවරණ කොමසාරිස්වරයාගේ ශේෂ්ඨාධිකරණ වීක්ෂකාරවරුන්ගේ වැටුප් තියෙන විශේෂ නීති සේවා ගානේ. ඒ නිසා
සාමාන්‍ය වරන් බලපත්‍රය අත්සන් කරපුවාම අපිට නම් පඩි ගන්න පුළුවන්. හැබැයි ජනාධිපතිට ගන්න බෑ. විගණකාධිපතිට ගන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට ගන්න බෑ. හරිද? විශ්‍රාම වැටුප් ගෙවන්න විදියක් නැහැ. වැඳපු විශ්‍රාම වැටුප් ගෙවන්න විදියක් නැහැ. එහෙනම් ඒත් එක්කම විශේෂ නීති වරන් බලපත්‍රයත් අත්සන් කළ යුතු වෙනවා. සාමාන්‍ය පරිදි රජයේ වියදම් කටයුතු අපි පවත්වාගෙන යන්න. ඒ දෙක විතරක් මදි. අත්තිකාරම් වරන් බලපත්‍රයටත් මුදල් අමාත්‍යවරයා ඒත් එක්කම අත්සන් කරනවා. අත්තිකාරම් වරන් බලපත්‍රය. ඒකට අත්තිකාරම් වරන් බලපත්‍රයෙන් කරන්නේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන්න ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න අවසරය තමයි මේ අත්තිකාරම් වරන් බලපත්‍රයෙන් මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයට ලබා දෙන්නේ. අත්තිකාරම් වෙළඳ අත්තිකාරම්, නිෂ්පාදන අත්තිකාරම්, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම්, සංවර්ධන අත්තිකාරම්, ඔය වගේ අත්තිකාරම් ගිණුම් වල වෙනුවෙනුත් අපි වියදම් දරන්න ඕන. ඒවටත් සල්ලි ඕන. නිෂ්පාදන අත්තිකාරම් ගිණුම් මෙහෙවන ආයතන වලට නිෂ්පාදන කටයුතු සඳහා යෙදවුම් මිලදී ගන්න ඕන. ඒවට සාමාන්‍ය වරන් බලපත්‍රය හෝ විශේෂ නීති වරන් බලපත්‍රය භාවිතා කරලා ඒකාබද්ධ අරමුදලෙන් ගන්න සල්ලි වලින් අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වියදම් දරන්න අවසර නැහැ මුදල් රෙගුලාසි අනුව. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම තියෙනවා අත්තිකාරම් බී ගිණුම. ඒ අත්තිකාරම් බී ගිණුමේ අපි රජයේ නිලධාරීන්ට විවිධ ණය පහසුකම් සපයනවා. ආපදා ණය, විශේෂ ණය, උත්සව ණය ඔය ආදී විදිහට. ඒතකොට එවැනි ණය ලබා දෙන්න අර සාමාන්‍ය වරන් බලපත්‍රයෙන් හෝ විශේෂ නීති වරන් බලපත්‍රයෙන් ලබා ගන්න මුදල් වලින් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට මුදල් අමාත්‍යවරයා විසින් අත්තිකාරම් වරන් බලපත්‍රය අත්සන් කළ භාණ්ඩාගාරයට යවලා තිබුණොත් තමයි භාණ්ඩාගාර නිලධාරීන් ඒකාබද්ධ අරමුදලින් මුදල් අරගෙන අත්තිකාරම් කටයුතු සඳහා අවශ්‍ය සල්ලි අපේ බැංකු ගිණුම් වලට එවනු ලබනවා. ඒ නිසා ඒ කාර්යයන් තුනම කාර්යාලයක් තුළ එක විට ක්‍රියාත්මක වෙන කාර්යයන් සාමාන්‍ය සේවා, විශේෂ නීති සේවා සහ අත්තිකාරම් ගිණුම්. ඒ නිසා එකවර මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍ර තුනටම අත්සන් කරනවා. ඒකට තවත් වරන් බලපත්‍ර ගණනාවක් තියෙනවා. ඒවා අවස්ථානුකූලව තමයි මුදල් අමාත්‍යවරයා මේ වරන් බලපත්‍ර අත්සන් කරන්නේ. එකක් තමයි මෙන්න මේ අධියාචනා වරන් බලපත්‍රය කියලා එකක් තියෙනවා. අධියාචනා වරන් බලපත්‍රය. අධියාචනා වරන් බලපත්‍රයෙන් කියන්නේ කිසියම් කාරණයක් සඳහා අමාත්‍ය මණ්ඩලය මුදල් නිදහස් කරන්න එපා කියලා ඔවුන් තීරණයක් අරන් තියෙනවා නම් යම්කිසි කටයුත්තක් සඳහා මුදල් නිදහස් කරන්න එපා කියලා අමාත්‍ය මණ්ඩලය යම්කිසි තීරණයක් අරන් තියෙනවා. අන්න එහෙම තීරණයක් ගත්ත වෙලාවකදී අපි මුදල් නිදහස් කරන්නේ නැහැ. ඒකාබද්ධ අරමුදලෙන් ඒ කාරණයට මුදල් නිදහස් වෙන්නේ නැහැ. හරිද? අන්න එවැනි අවස්ථාවකදී කැබිනට් මණ්ඩලය ආපහු තීරණය කරොත් මේ කටයුත්ත සඳහා නැවත මුදල් නිදහස් කිරීම දැන් කරන්න කියලා. ඒ කියන්නේ නවත්තගෙන හිටපු මුදලක් දැන් නිදහස් කරන්න කියලා කැබිනට් මණ්ඩලය අනුමත කළොත් අන්න මුදල් අමාත්‍යවරයා භාණ්ඩාගාරයට ඒ බව දන්වා යවන වරන් බලපත්‍රය තමයි මේ අධියාචනා වරන් බලපත්‍රය කියන්නේ. යම්කිසි රඳවගත්තු මුදලක් යම් පසු අවස්ථාවකදී නිදහස් කරන්න කියලා භාණ්ඩාගාරයට දන්වා යවන වරන් බලපත්‍රයේ නම තමයි අධියාචනා වරන් බලපත්‍රය. ඒ වගේම තව තියෙනවා විශේෂ වරන් බලපත්‍රය කියලා තවත් බලපත්‍රයක්. විශේෂ වරන් බලපත්‍රය මම ඉස්සෙල්ලා කතා කරේ විශේෂ නීති වරන් බලපත්‍රය. දැන් කතා කරන්නේ විශේෂ වරන් බලපත්‍රය. විශේෂ වරන් බලපත්‍රය. විශේෂ වරන් බලපත්‍රයක් අපි අත්සන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අත්සන් කරන්නේ මොන අවස්ථාවේද කියලා බැලුවොත් අපි පළවෙනි පාඩම් වලදී ඉගෙන ගත්තා පරිපූර්ණක ඇස්තමේන්තු කියලා දෙයක්. අපි පළවෙනි පාඩම් වල ඉගෙන ගත්තා පරිපූර්ණක ඇස්තමේන්තු කියලා එකක්. අර විසර්ජන පනත මගින් වෙන් කරපු මුදල් ප්‍රමාණවත් නොවන විටකදී
අතිරේක ප්‍රතිපාදන පාර්ලිමේන්තුව තුලින් වෙන් කරවා ගැනීම සඳහා අපි භාවිතා කළේ පරිපූර්ණක ඇස්තමේන්තුවක්. රාජ්‍ය අයවැය ලේඛනය මගින් යම්කිසි දෙපාර්තමේන්තුවක් වෙත වෙන් කරලද ප්‍රතිපාදන ප්‍රමාණවත් උනේ නැත්නම් අවුරුද්දටම ප්‍රතිපාදන ඉක්මවා වියදම් කරන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය තියෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. එහෙනම් පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව අපිට අතිරේ වෙන් කරපු මුදල ඉක්මවා වියදම් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට මුදල් මදි නම් අපි කළ යුත්තේ අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ගෙනවිල්ලා ඒ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඒ අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම. අපි ඒකට කිව්වා පරිපූර්ණක ඇස්තමේන්තුව. නමුත් පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ වර්ෂය තුල වෙන් කළ ලද ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී විතරක් නොවේ කියලාත් අපි කතා කළා. තවත් පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන අවස්ථාවන් ගණනාවක් තියෙන බව අපි සාකච්ඡා කළා. ඔයාලට මතක තියෙනවා. පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන අවස්ථා එකක් තමයි ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම. මේක ජෙනරල් කාරණේ, මේක පොදු කාරණා. නමුත් ඊට අමතරව තවත් කාරණා කීපයක් තියෙනවා පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. අමාත්‍ය මණ්ඩලය විසින් වර්ෂ මැදදී යම්කිසි අලුත් යෝජනාවක් ක්‍රියාත්මක කළ යුතුයි ඔවුන් යෝජනා කරොත්, ඔවුන් තීරණය කරොත්, දැන් මේ යෝජනාව කලින් යෝජනා වෙලා තිබුණේ නැහැ. ඒක අලුත් යෝජනාවක්. දැන් ඒකට ප්‍රතිපාදනයෙන් වෙලා නැහැ. අනිවාර්යයෙන්ම අපිට එනම් ඒකට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා අපි කරන්න වෙන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගෙනවිල්ලා සම්මත කරගෙන තමයි ඒ කටයුත්ත කරන්න ඕනේ. අවුරුද්ද මැද තමයි කැබිනට් මණ්ඩලය තීරණය කරේ මෙවැනි ආකාරයක කටයුත්තක් කළ යුතුයි කියලා. ඒ වගේම තමයි තවත් අවස්ථා තිබුණානේ. වීරමන් ක්‍රියාපටිපාටි අනුගමනය කළ නොහැකි අවස්ථාවලදීත් අපි පරිපූර්ණක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට අරන් ආවා. ඒ වගේම තමයි අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් ලබාගත්තු අත්තිකාරම් මුදල් පියවීම සඳහා පරිපූර්ණක ඇස්තමේන්තුවක් තමයි අපි පාර්ලිමේන්තුවට අරන් ඇවිල්ලා මේ මුදල් වෙන් කරගෙන අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් ලබාගත්තු මුදල පියෙව්වේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට සිදුවන අවස්ථා මොනවාද කියලා ඇහුවොත් විභාගෙදී මේ අවස්ථා හතරම අපි සඳහන් කරන්න ඕන. වගේ සටහන් වලේ සියල්ල දීලා තියෙනවා. ඒ නිසා විශේෂ වරන් බලපත්‍රය කියන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් මගින් ප්‍රතිපාදන වෙන් කරගත්තොත්, පරිපූර්ණක ඇස්තමේන්තුවක් මගින් ප්‍රතිපාදන වෙන් කරගත්තොත් අන්න එවැනි අවස්ථාවකදී එවැනි ප්‍රතිපාදන භාවිතයට ගැනීමට දැන් සල්ලි අවශ්‍යයිනේ. අමතර පරිපූර්ණක ඇස්තමේන්තුව මගින් වෙන් කරගත්තු ප්‍රතිපාදන වෙන් කරගත්ත කියලා වියදම් දරන්න පුළුවන් කමක් නැහැනේ සල්ලි නැත්තම්. අන්නේ පරිපූර්ණක ඇස්තමේන්තු මගින් වෙන් කරගත්තු ප්‍රතිපාදන උපයෝගී කරගෙන වියදම් දැරීම සඳහා දැන් ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න ඕන. සල්ලි අවශ්‍යයි. අන්න මුදල් අමාත්‍යවරයා විශේෂ වරන් බලපත්‍රයක් අත්සන් කරලා භාණ්ඩාගාරයට යවනවා. පරිපූර්ණක ඇස්තමේන්තු යටතේ වෙන් කරපු ප්‍රතිපාදන වලට අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් ලබාගෙන අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යවන්න කියලා ඒ අවසරය දෙන්නේ විශේෂ වරන් බලපත්‍රයෙන්. නම් පරිපූර්ණක ඇස්තමේන්තු සම්මත වෙච්ච අවස්ථාවකදී ඒවට අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීම සඳහා තමයි විශේෂ වරන් බලපත්‍රය මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරන්නේ. එහෙනම් ඒක හැම වෙලාවෙදිම තියෙන එකක් නෙමෙයි. හැම වෙලාවෙදිම තියෙන අර වරන් බලපත්‍ර තුන. සැපයුම් සාමාන්‍ය වරන් බලපත්‍රය, විශේෂ නීති වරන් බලපත්‍රය සහ අත්තිකාරන් වරන් බලපත්‍රය. පරිපූර්ණක ඇස්තමේන්තු තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තිබුණොත් තමයි විශේෂ වරන් බලපත්‍රය මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරනු ලබන්නේ. right. තව තියෙනවා පරිපූර්ණක නීති වරන් බලපත්‍රය කියලා එකක් නේ. පරිපූර්ණක නම් මම කතා කරන්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ. අපි කතා කරේ නෑ ප්‍රශ්න අනුව. නිකන් බැලුවොත් පරිපූර්ණක නීති වරන් බලපත්‍රය කියලා වරන් බලපත්‍රයක් තියෙනවා.
මේකත් අවස්ථානෝචිත නැත්නම් අවස්ථානුකූලව භාවිතයට ගැනෙන වරන් බලපත්‍රයක්. ඒ කියන්නේ නිතැතිම්ම භාවිතයට ගැනෙන වරන් බලපත්‍රයක් නේ. අවශ්‍යතාවයක් වුණොත් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන වරන් බලපත්‍රයක් විදිහට තමයි පරිපූරක නීති වරන් බලපත්‍රය අපි හඳුන්වන්නේ. එහෙනම් එවැනි වරන් බලපත්‍රයක් නිකුත් කිරීමට හේතු වෙන කාරණය මොකක්ද කියලා අපි බැලුවොත් හේතු වෙන කාරණේ මොකක්ද කියලා බැලුවොත් අපි දැක්කා මුදල් අමාත්‍යවරයා විසින් එකවර නිකුත් කරන වරන් බලපත්‍ර තුනක් තිබුණා. සාමාන්‍ය, විශේෂ නීති, අත්තිකාරම් කියලා. හරිද? දැන් කිසියම් ආකාරයකදී විශේෂ නීති සේවා සඳහා ඇස්තමේන්තුගත මුදල අවුරුද්ද තුල ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී එහෙම වෙන්න පුළුවන් නේ. උදාහරණයක් විදිහට අවුරුද්ද මැද විශ්‍රාම වැටුප් පිළිබඳ සංශෝධනයක් ගෙනාව හදිසියේ. නම් විශ්‍රාම වැටුප් වලට වෙන් කරපු ප්‍රතිපාදන මේ ඇස්තමේන්තුව ඇතුලේ තිබිච්ච ප්‍රතිපාදන මදි. එහෙම වුණොත් විශේෂ නීති සේවා සඳහා අතිරේක ඇස්තමේන්තුවක් කළ යුතුයි. හැබැයි අතිරේක ඇස්තමේන්තුවක් කළ යුතු වුණාට ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ. ඇයි පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැත්තේ? පාර්ලිමේන්තුවේ අවසරයක් ඕනේ නැහැ නේ විශේෂ නීති සේවාවලට. පාර්ලිමේන්තුවේ අවසරයක් අවශ්‍ය නැහැ විශේෂ නීති සේවාවට. අපි මුලින් ගත්තෙත් නැහැ. වෙන් කරපු ඇස්තමේන්තු වල තියෙන සල්ලි ටික ප්‍රමාණවත් නොවිච්ච අවස්ථාවේදී අතිරේක ඇස්තමේන්තුවක් හැදුවත් ඒ අතිරේක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ. මොකද පාර්ලිමේන්තුව කලින් අවසරය දීපු වියදම් මදිපාඩුවක් වුණ එක විතරයි උනේ. ඒ නිසා අන්න ඒ වගේ විශේෂ නීති සේවා සඳහා අතිරේකව අපි ඇස්තමේන්තුවක් සකස් කරොත් ඒ අතිරේක ඇස්තමේන්තුව සඳහා සල්ලි අවශ්‍යයි. සල්ලි වියදම් දරන්න. අන්න එවැනි කටයුත්තක් සඳහා උද්ගත වුණොත් අතිරේක ඇස්තමේන්තුවක් හදන්න විශේෂ නීති සේවා වියදම් සඳහා එවැනි කටයුත්තක් උද්ගත වුණොත් ඒකාබද්ධ අරමුදලෙන් තමයි එකටත් සල්ලි ගන්න වෙන්නේ. හැබැයි ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න බෑ. විශේෂ නීති වරන් බලපත්‍රයේ භාවිතා කළ විශේෂ නීති වරන් බලපත්‍රයේ තිබුණේ අර මුල් ඇස්තමේන්තුවේ සඳහන් මුදල් ගන්න විතරයි. ඒ දැන් ඇස්තමේන්තුව රිවයිස් වෙලා අතිරේක ඇස්තමේන්තුවක් හැදිලා. එහෙනම් මේ අතිරේක විශේෂ නීති සේවා ඇස්තමේන්තුවේ සඳහන් වියදම් දැරීම සඳහා ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න නම් මුදල් අමාත්‍යවරයා පරිපූර්ණක නීති වරන් බලපත්‍රයක් අත්සන් කළ භාණ්ඩාගාරය වෙත යැවිය යුතු වෙනවා. එහෙනම් ඒ බලපත්‍රය පාවිච්චි කළා තමයි විශේෂ නීති සේවා සඳහා අවශ්‍ය අතිරේක මුදල් ඒකාබද්ධ අරමුදලෙන් භාණ්ඩාගාරය විසින් ලබාගෙන ඒ අවශ්‍ය ආයතන වෙත යොමු කරන්නේ. ඒ නිසා අපට වරන් බලපත්‍ර ගණනාවක් හම්බ වෙනවා. නමුත් අර වරන් බලපත්‍ර තුන මතක තියාගන්න ඕන. එකවර මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරන වරන් බලපත්‍ර තුන සාමාන්‍ය, විශේෂ නීති සේවා සහ අත්තිකාරම් වරන් බලපත්‍ර යනාදී වශයෙන්. right. අපි දැන් ගොඩක් සාකච්ඡා කළා. අපිට දැන් පුළුවන් ප්‍රශ්න වලට යන්න. අපි යම් බලන්න ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා වරන් බලපත්‍රයක් යනු කුමක්දයි කෙටියෙන් සඳහන් කරන්න. විසර්ජන පනත හෝ විසර්ජන පනත කියන්නේ මොකද්ද කියලා දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. විශේෂ නීති සේවා විශේෂ නීතිය පාර්ලිමේන්තු යෝජනාවකින් සම්මත කරගනු ලැබීමෙන් පමණක් ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීම සඳහා අධිකාරී බලයක් නොලැබේ. එබැවින් ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ගෙවීමට ප්‍රථමව ආණ්ඩුක ව්‍යවස්ථාව 151 වෙනි වගන්තියට අනුව මුදල් අමාත්‍යවරයා විසින් බලපත්‍රයක් නිකුත් කළ යුතුය. ඒ වරන් බලපත්‍රය ලෙස හැඳින්වේ. ඒ ආකාරයට නිකුත් කරන වරන් බලපත්‍ර ගණනාවක් තිබේ. ඉතින් ගණනාවක් තිබුණාට මම මෙතනදී උදාහරණ විදිහට ලියලා තියෙන දෙකයි. ඒවත් එහෙමයි. විභාගයට උත්තරයක් ලියනකොට
ගණනාවක් තිබේ කියලා ඔක්කොම ලියන්නේ නැහැ. ඔයා දන්නවා කියලා පෙන්නනවා. සමහරට ඔයා දන්නෙත් නැහැ. දෙකයි දන්නේ. මේ දෙක ලියනවා ගණනාවක් තිබේ කියලා ඔයා දන්න දෙක ලියනවා. ඔයා ඊට වැඩිය දන්නෙත් නැහැ. හරිද? මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍රය නිකුත් කරන තෙක් කිසිදු වියදමක් නොදැරිය යුතුය. මේ කාරණා ටික තියෙන්න ඕන ඔයාගේ උත්තරය ඇතුලේ. මේ මාකින් ස්කීම් එකේ බලාපොරොත්තු වෙන අපේ උත්තරේ. හරිද? ඔයා කොච්චර වැල්වට අරන් පිටු ගණන් ලිව්වත් වරන් බලපත්‍ර ගැන අපිට වැදගත්කමක් නැහැ. අපි බලන්නේ මෙන්න මේ කාරණා ටික ඔයාගේ උත්තරය තුල තියෙනවද කියලා. දෙවෙනි ප්‍රශ්නේ ඔයාලට MCQ උත් හම්බෙනවනේ 25ක් ඔයාගේ විභාගේ. MCQ 25ක් හම්බෙනවා. ඒ නිසා ඒවටත් සූදානම් වෙන්න ඕන. අනිවාර්ය MCQ 25. වරන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල් අමාත්‍යාලයට බලය දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංකය මොකක්ද අහනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වෙනි වගන්තිය තමයි වරන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාලයට අවසර දී තියෙන ඒවා මතක තියාගන්න වෙනවා. 3. වාර්ෂික විසර්ජන පන්ත නීතිගත වීමෙන් කෙනාවැලේකන සම්මත වීමෙන් පසු මුදල් ඇමතිවරයා විසින් නිකුත් කරනු ලබන වරන් බලපත්‍ර වර්ග 5ක් සඳහන් කරන්න. අර එකවර නිකුත් කරන ඒවායි තවත් ඒවත් ලියන්න ඕන 5ක් නෑ නැත්තම්. ඒ නිසා වරන් බලපත්‍ර මම 6ක් මෙතන දක්වලා තියෙනවා. ඉතින් මම ආයෙත් කියන්න යන්නේ නැහැ. මොනවද කියලා මම පැහැදිලි කරා. හරිද? තවත් මේකට තවත් වරන් බලපත්‍ර ඇතුල් කරන්න පුළුවන්. ඕනනම් ඔයාලට 7 වෙනුව දක්වන්න පුළුවන්. අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය කියලා එකකුත් තියෙනවා. ඔයා ඕනනම් ලියා ගන්න පෑනෙන් 7 කියලා දාලා අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. මේ අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රයේ විශේෂත්වයකුත් තියෙනවා. අපි මේ නිකුත් කරන සෑම වරන් බලපත්‍රයක්ම අවුරුද්දක කාල පරිච්ඡේදයක් සඳහා පමණයි වළංගු වන්නේ. දැන් 2021 සහ 22 අවුරුද්ද විශේෂ අවුරුදු දෙකක්. ඒක කාර්තු පදනමෙනුයි මුදල් අමාත්‍යවරයා වරන් බලපත්‍ර නිකුත් කරේ. එහෙම නැතුව පොදුවේ බැලුවොත් වරන් බලපත්‍රයක් නිකුත් කරපුවාම ඒ නිකුත් කරන වර්ෂය සඳහා පමණයි ඒ වරන් බලපත්‍රය අදාළ වෙන්නේ. නමුත් අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් ලබා ගැනීම සඳහා අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් ලබා ගැනීමත් නිකම් බෑ. මුදල් අමාත්‍යවරයා විසින් අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා. ජනාධිපතිවරයා අවසරය දුන්නාන් පස්සේ මුදල් අමාත්‍යවරයා තමයි අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් සල්ලි ගන්නෙ. නමුත් භාණ්ඩාගාරයට අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් ලබා ගැනීම සඳහා ඒ කරන නියෝගය කරන්නේ අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. ඉතින් අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය ඒ නිකුත් කරන අවුරුද්දට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒ මුදල් නිකුත් කරන්න කියලා නියෝග කරපු කාරණය දක්වාම ඒ අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රයෙන් ලබා දීපු බලය ක්‍රියාත්මක වෙනවා. සමහරලාට අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය නිකුත් කරේ නොවැම්බර් දෙසැම්බර් වෙන්න පුළුවන්. නමුත් මේ අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් ලබා ගැනීම ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාර්තු දක්වාම යනවා. මුදල් විටින් විට ලබා ගන්නවා අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය පමණක් නිකුත් කළ වර්ෂයට පමණක් ප්‍රමාණවත් නොවි ඒ වරන් බලපත්‍රය නිකුත් කළද නිශ්චිත කාර්ය සඳහාම වළංගු වෙනවා අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. මුළු ඒ මුදල් වර්ෂයට විතරක් ඒක සීමා වෙන්නේ නැහැ. අනිත් සියලුම වරන් බලපත්‍ර සීමා වෙනවා මුදල් වර්ෂයට. මුදල් වර්ෂය කියන්නේ ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල පරිච්ඡේදය. හැබැයි අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රයේම මුදල් වර්ෂයට පමණක් සීමා නොවි ඒ කාරණය සම්බන්ධයෙන් දිගටම ක්‍රියාත්මක වෙනවා ඒ කාරණය අවසන් වෙන තුරුම. right.